අද අපි මේ සුන්දර උදෑසන රැස්ුනේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ආදරය සෙනෙහස කෙසේද දෙවියන් වහන්සේ ලෝක වාසීන් කෙරේ උන්වහන්සේ ලබා දුන්නේ දිවි පිදීම කරන කොටගෙනද නැගිටීම කරන කොටගෙනද නැත්නම් ආධ්‍යාත්මික මේ ජීවිතයට අතගසමින් හෝ නැත්නම් ආධ්‍යාත්මික අපිට උන්වහන්සේ බලයක් අවරමින් නැත්නම් බලහත්කාරකමෙන් අපි උන්වහන්සේව නමදින් මෙන්න උන්වහන්සේ අදහන්න ඇදලා ගැනීමක් කරමින්ද කියන එක අද අපි මේ අවස්ථාවේදී බලන්න යන්නේ. ඒ නිසා මගේ සහෝදර සහෝදරියනි අපි යාඥා කර සිටිමු ශිරෝදේම දෙවියන් වහන්සේට බාර දී. අපි ආශා කරමු. සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ සුන්දර උදෑසනදී ඔබ වහන්සේගේ දේව කර්තාව අපි හැමදෙනාටම ලබා දෙමින් කියන්නේ ඔබ වහන්සේගේ පියාණන් පැමිණීම සහ දිවි පිදීම කරන කොටගෙන අපිට අදාළ කලා වූ පියාණන් ප්‍රදාන ලබා දුන්නා මේ සියලුම වාසනාවන්තකම් අපිට නැවත ලබාගෙන පියාණන් ශුද්ධාත්මයන් වහන්සේල ගමන් කිරීමට ශක්තිමත් කළ මැනව යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. හොඳයි අපි සියලු දෙනාම බයිබලයේ ඉස්සෙල්ලා කියවන දැස්ස වෙමු. මම කියනවා පළවෙනි තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. පෞකාරයන් ගලවන්ට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාස වූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතු කීමක්ය. මේක ඉස්සෙල්ලාම සඳහන් කරලා තියෙන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මහ පොළොවට පැමිණීම විශ්වාසය හා සර්ව ප්‍රකාරයෙන්ම පිළිගත යුතු සර්ව ප්‍රකාරයෙන්ම පිළිගත යුතු කාරණයක් කියලා. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මහ පොළොවට පැමිණියා. ඒ පැමිණියදී අපි පිළිගන්න කියලා සඳහන් කරලා තියෙනවා පමණක් නෙවෙයි. ඒ පිළිගැනීම සම්පූර්ණ පිළිගැනීම දිය යුතුයි කියන දේ තමයි මේ පාවුල්තුමා අපිට සඳහන් කළේ. මගේ සහෝදරවරුනි සහෝදරියනි බයිබලයේ සඳහන් කරලා තියෙනවා පෞකරුවෙක් පිළිබඳව සහ නැත්නම් අධාර්මික මිනිසෙක් සහ ධාර්මික මිනිසෙක් පිළිබඳව අසාධාරණේ සහ සාධාරණේ පිළිබඳව යුක්තිය සහ අයුක්තිය පිළිබඳව වාසනාව සහ වාසනාව පිළිබඳව මේ වගේ අඳුර සහ ආලෝකයේ පිළිබඳව යථා තත්ත්වය බයිබලයේ මුල ඉඳලා අග දක්වා අපිට ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන අතරතුරේදී බයිබලයේ හැම ආකාරයෙන්ම ප්‍රකාශ කිරීමක් කරනවා. මිනිසයා එසේ මෙසේ වැටීමකට දෙවියන් වහන්සේ ඉඩ නොදී ඔහුව සකසා නැවත දෙවියන් වහන්සේ දුන්නා වූ පළවෙනි ප්‍රේමයට අරගෙන මේ විනාශකාරී ලෝකයේ තුල ජීවත් වෙන්නා වූ මනුෂ්‍යයා විනාශයෙන් මුදවා උන්වහන්සේ ළඟට කියන්නේ ස්වර්ගයට ඔසවා ගැනීමට උන්වහන්සේ සියල්ලක්ම ඉටු කරමින් යනවායි කියනවා. අපි දකින දෙයක් තමයි පව්කරුවා කියන්නේ අධර්මයේ නියැලෙන්න. නැත්නම් අනීතිය කරන්න. පාපේ පවතින්න. ඉම්ම කියන අසත්පුරුෂයා. නැත්නම් අධර්මිකයා. පෞකරුවා කියලා කියන්නේ පාපයේ නිරෙන මනුෂ්‍යය කියලා කියවනේ. ඇයි මේ පාපයේ නිරෙන්නේ? පාපයේ නිරෙන්නේ පෞකරුවෙක් නිසා. ඒතර පෞකරුවෙක් නිසා පාපයේ නිරෙනවා නම් කවුරු හරි අපි මේ පෞකරුවාට නෙවෙයි ඇත්ත වශයෙන්ම අගහරුවේ කළ යුත්තේ ඔහු තුල තියෙනා වූ ඒ භයානක පාපයටයි. දැන් මේ කාලේ මේ කොරෝනා වෛරසය නැත්නම් COVID-19 පැතිරීගෙන යන මුළු ලෝකෙම ඒකට රටක් ජාතියක් කුල වේදයක් ආගම වයසක් කිසි දෙයක් බලපාන්නේ නැහැ. මේක පැතිරෙනවා. ඒතර පැතිරෙන අවස්ථාවේදී අපි ඒ වෛරසය ඇතුළු මිනිස්සු මරන්නේ නැහැ. අපි උත්සාහ කරලා බලන්නේ වෛරසය සම්පූර්ණයේ මනුෂ්‍යයා තුළින් ඉවත් කරලා දාන්න. ඒ නිසා හැම රජයක්ම ලෝකෙ සියලු දෙනාම අද පුළුවන් තරම් විහිසෙනවා ආර්ථිකය උඹේ අඩාල කරගෙන ජීවිතය අඩාල කරගෙන ව්‍යාපාර අඩාල කරගෙන රටවල් වසාගෙන ඒ වෛරසයට විරුද්ධව සටන් කරනවා.
යන්න පුළුවන්ද මේ වෛරසයේ තිබෙනා වූ මනුෂ්‍යයා විනාශ කළ යුතුයි කියන මතයක් නෙවෙයි අපි සැලදෙනාටම තිබෙන්නේ. මේ වෛරසයේ මනුෂ්‍යයාගෙන් අපි වත් කළ දැමිය යුතුයි කියන මතයි අපි හැමදෙනාටම තිබෙන්නේ. ඒ නිසා තමයි හැම කෙනෙක් මේක උතු වෙලා කැපවීමක් කරනවා. මේකට hina වෙන්නේ නැහැ කවුරුත්. මේකට විහිළු කරන්නේ නැහැ කවුරුත්. මේ සියුදනා බලන්නේ මේකෙන් අපි මිදෙන්නේ කොහොමද? අපි ගැලවෙන්නේ කොහොමද? අපි මේක තුලින් ජීවත් වෙන්න අපිට බෑ. මේක අරගෙන අපිට ජීවත් වෙන්න බෑ. මේක අපි සමාජය මුළු දුටා දාන්න ඕන. අපි ජීවිතේ වත් කර ගන්න ඕන කියන මතක තියෙන්නේ. ඒක බයිබලය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන දෙයක් තමයි පාපේ ඇතුල් වීම නිසා තමයි මේ මනුෂ්‍යයා පව්කරුවෙක් වුනේ. ඉතින් මේ මනුෂ්‍යයා සාමාන්‍ය මනුෂ්‍යයා මේ ආකාරයෙන් පව්කරුවෙක් වුණ නිසා බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා මනුෂ්‍යයාගේ ජීවිතය විනාශ කර ගැනීම සඳහා මෙම ඇතුල් වී තිබෙන පාපේ එළියට ගත යුතුයි කියලා. නැත්නම් මේක විනාශ කර දෙවිය යුතුයි කියලා. මේ තනියෙන්ම මනුෂ්‍යයාට කරන්න බෑ. මනුෂ්‍යයාට මේක තනියෙන් කරන්න ඕනේ නම් එක දෙයක් තියෙනවා ප්‍රති ශක්තිය ප්‍රති ජීවනය. ඒ කියන්නේ ඔහුගේ ශරීරය ඇතුලේ තියන වූ විස බීජයට එරෙහිව සටන් කරන්න වූ ප්‍රබල ශක්තිය වැඩි වෙන්න ඕනේ. ප්‍රබල ශක්තිය වැඩි වුණ නැත්නම් විස බීජයට නැත්නම් වෛරසයට මම එන්න දෙන්නේ නැහැ. මගේ ශරීරයට ඇතුල් වෙන්න බෑ කියන මතයක් ශරීරයේ තුලින් ඇතුල් වෙලා ශරීරයකට විරුද්ධව සමන් කරලා ඒ වෛරස් ඉවත් කරන්න ඕනේ. ඒක බයිබලයේ සඳහන් කරලා තියෙනවා මේක පෞකාරව මනුෂ්‍යයාට කළ නොහැකි කියලා. ඉතින් මේක කරන්න පුළුවන් මේ බයිබලයේ තියෙනවා ඒ ප්‍රතිජීවනයේ ප්‍රතිශක්තිය මනුෂ්‍යයා තුළට කාවැද්දීම කරනකොට වෙනවා. එහෙමනම් පෞකරුවාට පාපෙන් ගැලවෙන්න නියම මාර්ගය බයිබලයේ තියෙනවා. ඒ සත්‍ය මාර්ගය, ඒ සැබෑ මාර්ගය, ඒ වගේම ජීවනයේ මාර්ගය තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ. ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහිල්ලා එම වෛරසයට පාපේ නැමැති බරපතල වෛරසයට එරෙහිව සටන් කිරීමට ඒ ජීවනය අපේ ශරීරගත කර ගන්නවා කියන්නේ. බයිබලයේ සඳහන් කරලා තිබුණා. යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා ගෝලේනි ශුද්ධාත්මෙන් වහන්සේ ආතල නුඹලා බලය ලබන්න ඕනේ. උඹකටද බලය ලබන්නේ? සියලුම වැරදි ක්‍රියාවන් වලට විරුද්ධව සිටින්න, අධර්මයට විරුද්ධව සිටින්න, අයුක්තියට විරුද්ධව සිටින්න නුඹලාට සම්පූර්ණ බලය ලැබෙනවා. නැත්නම් පෞකරුවෙක් හැටියට නුඹලාට ඒ බලය ලැබෙන්නේ නැහැ. හේතුව අපි විශ්වාස කරන දෙයක් තමයි ලෝකයේ අඳුරක් තියෙනවා, ඒකට ආලෝකෙකුත් තියෙනවා. ඒතර ආලෝකයට විරුද්ධව අඳුරද, අඳුරට විරුද්ධව ආලෝකෙද තියෙනවා. අහස පොළවක් තියෙනවා. ප්‍රති විරුද්ධ මොනවා හරි තිබෙනවා. තිබෙනවා නම් අපි දකින දෙයක් තමයි යහපතට අධිපතියා දෙවියන් වහන්සේ නම් අයහපතට අධිපතියෙක් ඉන්නවා කියන දෙයක් අපි සියලු දෙනාම දන්නවා. ඒක තමයි යහපති අධිපති දෙවියන් වහන්සේ නම් අයුක්ති අසාධාරණ අධිපතියා අපි ඔහුට කියනවා සාතන් හෝ යක්ෂයා. ඒතර මේ යක්ෂ බලවේග වලට නිරන්තරයෙන්ම මිනිස්සයා හසු වෙන සුළුයි. ඒක අද සමාජයේ හැමතැනම පැතිරී තිබෙනා වූ කාරණයක්. අපි කොතන දැක්කත් පාපයක් දකින්නේ. අසන්නේ පාපයක්. නැගෙන්නේ පාපයක්. යන්නේ පාපයකට. තුරේ වැරද්ද කියන දේ නිතැතිම්ම සමාජයට මිනිස්යා තුළට පාවෙදිලා තිබෙන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? මේකෙන් වෙනස් වෙන්න අපිට පුළුවන්ද? ඔන්න බලන්න කියනවා. ගලවන්න බැරි ලෙස උන්වහන්සේගේ අතකොට වෙලාවක් නැසෙන ලෙස උන්වහන්සේගේ කන පිහිරි වෙලාවක් නැත. නුඹලාගේ අපරාධම උන්වහන්සේ නුඹලා අතරේ වෙනස් වීමක් කළේ කියලා තමයි. ඊළඟට දෙනවා ගැලවුම්කාරයෙක් නැති පිට ගැලවුම් කරුවෙක් වී කියලා දානවා. උමා දුනි අපේ වැරද්ද නිසා දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වීම අඩාල වෙලා තිබෙන අවස්ථාවේදී මේක සඳහන් කරලා ඉනවා ගැලවුම්කාරයෙක් නැහැ කියනවා. ඒත් සඳහන් කරලා තියෙනවා බයිබලයේ ගැලවුම්කාරයෙක් නැති විට ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කාරයෙක් වුණා කියලා. අපි මේක තේරුම් ගන්න ඕනේ.
මගේ අතේ වැරද්දක් නෑ මම පාපයක් කරන්නේ නෑ මම අයුක්තිය කරන්නේ අසාධාරණේ කරන්නේ නැහැ කියලා කාටවත් ගැලවෙන්න බෑ. ඒකත් වෙයි දන්නවද? බයිබලයේ සඳහන් කරලා තියෙන මේ කොරෝනා වෛරසය මනුෂ්‍යයාගේ ජීවිත තුළ තියෙන දේ නම් කවදාවත් කියන්නේ මම ඒ වෛරසයෙන් පෙළෙනවා කියලා. නමුත් ඒක හසු වෙනවා. ඒක හසු වෙන්නේ කාටද? දෙවියන් වහන්සේට. පාපේ හසු වෙන්නේ දෙවියන් වහන්සේට. පිටස්තර මනුෂ්‍යයාට හසු වෙන්නේ නැහැ. ඒ පාපයෙන් සම්පූර්ණයෙන් මනුෂ්‍ය විනාශ වෙලා යනවා දිනක. විනාශ වෙලා කියලා මේ ජීවිතේ පමණක් නෙවෙයි ඊළඟ එන්නා වූ ජීවිතේද සදාකාලික ජීවිතේද ඒ මනුෂ්‍ය විනාශ වෙන්න තමයි යන්නේ. ඒ නිසා බයිබල් එක දෙයක් තියෙනවා මෙන්න මේක කාරණා. අපට පාපේ නැතයි කියවන අපිම රවටා ගනිමු. ඒක කාටවත් කියන්න බෑ. කට ඇරලා කියන්න බෑ. හේතු මනුෂ්‍යයාගේ ජීවිතේ ඒක තැන්පත් වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නා වූ කාරණයක් තමයි පාපයක් කෙනෙකුගේ ජීවිතේ තැන්පත් වුණාම ඒ පාපයේ විසින් තව පාප ඇති කරනවා. ක්‍රෝධයක් ඇති වුණා කියමු. ඒ ක්‍රෝධය විසින් කුමක්ද දන්නවද කරන්නේ? ඒ ක්‍රෝධය විසින් තවත් පව් ඇති කරනවා. මම දැන් අරයට ක්‍රෝධයක් කරනවා. ඒ ක්‍රෝධය මම කොහොමද අරගන්නේ? ඒ නිසා මම යම්කිසි දෙයක් කරන්න ඕන මම මිනිමරුවෙක් කියලා හරි කමක් නැහැ. ඔහුගේ මගේ තියෙන වෛරය උගෙන්ම මර ගන්නවා. ඒ ක්‍රෝධය මොකක්ද? කියන්නේ මිනිමරුගේ තත්ත්වයට මගේ හදවත සිත විනාශ කරනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ ඊර්ෂ්‍යාව පද කරන්නේ මම මේ මනුෂ්‍යය ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා මේ මනුෂ්‍යගේ දියුණුවට මම කැමැති. ඒ මේ මනුෂ්‍යයා දියුණු වීමට බාධා කරන්නේ නැත්නම් මේ දියුණු වීම මග හරින්න නැත්නම් මේ මනුෂ්‍යයාට මොන විදියෙන් හරි යමක් මම කරන්න ඕනි කියන මතයකට එනවා. ආපුවාම අර ඊර්ෂ්‍යාවත් සමග වෙනත් ක්‍රියාවක් ඇති වෙනවා ඒ මනුෂ්‍යාව නතර කරන්න. දැන් බලන්න මේ පාපයක් විසින් තව පාපයක් නිර්මාණය කරනවා, නිෂ්පාදනය කරනවා, ඇති කරනවා, මිහි කරනවා. මේ වගේ දෙයක් තමයි මේ පාපයේ තියෙන ස්වභාවය. පව් කියා දිය යුතුයි කියලා තියෙනවා විනාශ වෙන්නේ. මොකද වෙන්නේ? අනේ මට වැරද්දක් වගේ තේරෙනවා. ඒ නිසා කරුණා කරලා මගේ මේ වැරද්ද කොහොමද හදාගන්නේ? අපිට සඳහන් කරලා තියෙන පාපේ කියා දෙමු නම් ඒ පාපෙට සමාව දෙන්න ඒ සමාව දී ඔහු මුදවන්නත් එමෙන්න ඒ මිදවීම ඒ ශරීරය තුළ ස්ථාපිත කරලා ස්ථීර කරලා තබා ගැනීමට දෙවියන් වහන්සේ කැමැත්තක් දක්වනවා කියලා. ඊළඟට සඳහන් කරලා තියෙනවා අපේ පාපවල් කියා දෙමු නම් අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපිට කමා කරන්නට සියලු අධර්මිෂ්ඨකමින් අපි පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක කියලා. ඒතර වෙනස් වීම කොහොමද වෙන්නේ? අතුලාන්තේ. පිටස්තරෙන්නේ. වෛරසය සම්පූර්ණ මරන්නේ පිටස්තරෙන් නෙවෙයි. අතුලාන්තේ දැන් දෙක තැන්පත් වෙලා තියෙනවා. මේ තැන්පත් වෙලා තියෙන පාපයේ සම්පූර්ණ නසන්න බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ එවිදී කල්වරි කුරුසියේදී ජීවිතේ පූජා කරලා උන්වහන්සේ ලේහැරුවා. මේ ජීවිතේ පූජා කිරීම පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ලේ හැලීම. ඒ කාලේ අල්තාරය ළඟට ගිහිල්ලා අල්තාරයට ඉස්සලා මනුෂ්‍යයාට පොඩ්ඩක් ඉස්සලා තමයි නුඹ දැන් නිදහස් කියලා කියන්නේ. දැන් මේ විස බීජය කොහොමද කියලා දැනගත්තාම මේ පාපය කොහොමද කියලා දැනගත්තාම මේ පාපයට වමනා කරන ඖෂධය බෙහෙත තමයි බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ. පාපයට කරුණු දෙකක් තියෙනවා. එකක් පාපයේ තිබුණොත් ඒකට කුලියක් දෙවන්න ඕනේ. ඒ කුලිය තමයි මරණය. පාපයක් තියෙනවා නම් කුලියක් දෙවන්න ඕනේ. ඒක තමයි මරණය. නමුත් යේසුස් වහන්සේ කිව්වා ඒ පාපේ තියෙනවා නම් නුඹ ඒක ප්‍රකාශ කරනවා නම් නුඹට සමාව දෙනවා පමණක් නෙවෙයි නුඹට සදාකාලික ජීවිතේම ප්‍රදානය කරනවා. ඒකම ඒ මනුස්සයා ඒ පාපේ නිසාම විනාශ වෙලා වෛරසයේ නිසාම විනාශ වෙලා යන්නේ නැහැ. ඒ මනුස්සයා එතනින් මිදිලා දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මේ මහා පොළොව භුක්ති විඳීමට පමණක් නෙවෙයි සදාකාල ජීවනයටත් ඒ මනුස්සයා උරුමයක් කියනවා. ඊළඟට බයිබලයේ
සඳහන් කරලා තියෙන බලන්නකෝ. මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. මේ වෙනස් වීම අපි කියවනේ අතුලාන්තෙම එන්න ඕනි කියලා. අතුලාන්තෙම වෙනවා කියන්නේ මෙන්න මේකයි. සිත අලුත් කර ගැනීමෙන් අන්‍ය ඇත්තෝ යල්ලා කියලා බයිබලෙ සඳහන් කරලා තියෙනවා. සිත අලුත් කර ගැනීම. සිත අපි දන්නවා මිනිස්ගේ හදවත. ඔකේ හෘද සාක්ෂි. මිනිස්ගේ සිත. සිතේ සිතුවිලි රාශිය දිනපතාම තැන්පත් වෙනවා. මොහොතින් මොහොත තැන්පත් වෙනවා. මේ තැන්පත් වෙන ඒ අවස්ථාවන් වලදී ඒක හොඳක් වේවා නරකක් වේවා කිලුටුකමක් වේවා අසුද්ධ දෙයක් වේවා අධාර්මික දෙයක් වේවා කියලා මේක එකපාරම එනවා. ආවම අපි විසින් මේක දත යුතුද නොගත යුතුද කියලා තීරණයකට එනවා. ඒතර සිත අලුත් කර ගන්නවා කියන්නේ යහපත් වූ සිතුවිලි පමණක් යහපත් වූ දේ පමණක් ඇතුල් කරගෙන අයහපත් වූ දේවල් ඉවත් කර ගැනීමයි. ඒක කරන්න පුළුවන්නේ අර වෙනස් වූ සිතක් ඇති මිනිසෙකුට පමණයි. බයිබලයේ ලස්සන කතාවක් තියෙනවා. එක අවස්ථාවකදී හිටියා මේ ටැක්ස් අය කරන මිනිසෙක්, සුංගම් අය කරන මිනිසෙක්. මේ මිනිසයා යේසුස් වහන්සේට ආවම මේ මිනිසයාට තේරුණා මම වැරදි කරුවෙක්. මම කොහොමද දැන් හැදෙන්නේ? යේසුස් වහන්සේගේ ගෙදරට ගියා වැරදි කරුවෙක් වුණාට කමන්නේ මං යන්න ඕනේ ගෙදරට. ඉතින් ගිය අවස්ථාවේ උන්වහන්සේ කෑමකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකම උට දේශනා කරන්න ඇති. උට ප්‍රකාශ කරන්න ඇති යම් යම් කරුණු කාරණා ඔහුගේ ජීවිතය පිළිබඳව. සැකියස් කියලා උට කියන්නේ සාකේවුස් කියන. ඔව් වෙනස් වුණා. වෙනස් වුණ ගමන් මේ මිනිස්සයා කල්පනා කරා මම හම්බ කර දේවල් වලට මොකද්ද මම කරන්නේ? මම අසාධාරණෙන් ගත්තා, අයුක්තියෙන් ගත්තා, කපටකමින් වංචාවෙන් ගත්තා. මම ඒවා සේරව බෙදන මිනිසයා. කොහොමද සිත වෙනස් වෙන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? මෙච්චර කාලයක් අධර්මයේ තුල ජීවත් වුණා වූ මේ මිනිසයාගේ සිත යේසුස් වහන්සේ පැමිණීමෙන් නැත්තම වෙනස් වුණේ. නැත්තම් ਉਹ ආගම අදහවු කෙනෙක්. පල්ලියකට ගියා වූ කෙනෙක් වූ. ඔහුගේ සිත කවදාවත් වෙනස් වෙන්න උත්සාහ කළෙත් නැහැ. වෙනස් වෙන්නේ නැත්නම් අදහසක් උට ආවෙත් නැහැ. ਉਹ කල්පනා කරේ අර මිනිස්සුත් මේ විදිහට කරනවා, මේ මිනිස්සුත් මේ විදිහට කරනවා, මේ මිනිස්සුත් ධනවතෙක් වෙන්න කපටිකම් කරනවා, මෙයා වංචා කරනවා. ඒ නිසා මම ධනවතෙක් වීම සඳහා එහෙම කළාට මට කිසිම ගැටලුවක් නැහැ කියන අදහස පහළ වුණේ. ඒක වැරදි. නමුත් සිත අලුත් කරගත්තයි කියලා කියන්නේ අනිත් අයට වමනා විදියට නෙමෙයි කටයුතු කළේ. තමාගේ සිතට පැහැදිලි ලෙස අවබෝධ වෙන්නා වූ යේසුස් වහන්සේ දේශනා කළ ධර්මය තුළ ජීවත් වීමට අඩිය තැබීම. සල්ලාම මාර්ගය මම ඔය කියලා උනාසේ කිව්වේ. අඩිය තබන්නේ. ඊළඟ සැබෑව මමයි. ඒක සැබෑව කොහොමද කියලා ජීවිතේ ජීවත් කරවන්න වමනා කරන දේ මොකද්ද කියලා ඉගෙන ගන්න. ඊළඟ ජීවනය මමයි. ඊළඟ ජීවනයේ ශක්තිය ගන්න. දන්නා පොඩි ඩවුයක් පොඩි පැලෑටියක් හැදෙන්න බීජයක් වමනයි. ඒ බීජය ඇතුලේ සියලුම දේ තියෙනවානේ. ඒක පැල කරාම වෙන පැලෑටියක් හැදෙනවානේ. අර ජීවිතය මේකද වෙනස්ක ජීවය අරගන්න, ජීවය ගන්න. පැලෑටිය. ඒක පැල වෙන්න ඉඩ හරින්න. ඒක රසක් වෙන්න ඉඩ හරින්න. ඒකෙන් පළදා වෙන්න ඉඩ හරින්න. ඉතින් මේකින් අපිට ගම්මිය වන්නේ වෙනස් වීම ඇතුළාන්තයෙන්ම වීමෙන් දෙවියන් වහන්සේ විශිෂ්ට වූදී මනුෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙනවා පමණක් නෙවෙයි. ඒ විශිෂ්ට වූදී මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේ සෑදී පෑදී සිටිනවා. ඉන්පසු සඳහන් කළා තියෙනවා උන්වහන්සේ අපිට කීවා අනදුන්නා මාර්ගය පෙන්නුවා උන්වහන්සේගේ ක්‍රමය කුමක්ද කියලා දැනුම් දුන්නා. පව්කරුවෙක් බව දැනුම් දුන්නා. පව්කරුවට යහපත් ස්ථානයකට යන්න බැරිකම දැනුම් දුන්නා. ආඥා දුන්නා. මන දුන්නා. මොකද්ද මේක අභිප්‍රාය? පිරිසිදු සිතකිනුත් යහපත් හෘද සාක්ෂියකිනුත් සැබෑ අවංක වූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමය.
අභිප්‍රායක් තියෙනවා උන්වහන්සේගේ දේව ධර්මයේ. මොකක්ද මේ? මගේ සිතෙන් පිරිසිදු සිතක්, මගේ යහපත් වූ හෘද සාක්ෂියක්, සැබෑ අවංක වූ ඇදහිල්ලක්, ඒ සියලු දේම සංකලනය වී එකතු වී නික්මෙන්නා වූ ප්‍රේමය තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රායය. එහෙමනම් අපි හැමදෙනාටම ජීවත් වීමේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණේ ප්‍රධාන ඵලය තමයි ප්‍රේමය. දැන් මේ සියලු දේම දෙවියන් වහන්සේ කරන්නේ උන්වහන්සේ මනුෂ්‍යයාට ආදරය කරන නිසා. පාපයට ද්වේෂ කරනවා, පව්කරුවාට ආදරය කරන. හැබැයි පව්කරුවා කියන අදහස ඇතුව නෙවෙයි මේ මනුෂ්‍යයා මම මුදවන්න ඕනේ කියන අදහස ඇතුවයි. පාපේ වමනා නැහැ පුතේ දුවේ, ඉවත් කරන්න. නමුත් නුඹට මම ප්‍රේම කරනවා. ඒ ප්‍රේම කිරීම තමයි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මහා පොළොවට ඇවිදින් අපි සියලු දෙනාම විදීම සඳහා ගැලවීම සඳහා ක්‍රියා කළේ. ඒකට ලෝවට උන්වහන්සේ පැමිණීම මේ අරුත ඇතුවයි. නුඹලා විනාශ වෙන්න උවමනා නැහැ. නුඹලාට විනාශ වෙන්න කිසි උවමනාවක් නැහැ. නමුත් නුඹලා විනාශ කිරීම සඳහා උපයෝගී කරගන්නා වූ මේ පාපේ සහ පාපේ ක්‍රියාවන් නුඹලා අවබෝධ කරගෙන නැහැ. නුඹලා ඒකට අවදීන වෙලා දැන් තියෙන්නේ. නුඹලාට ඒක පැහැදිලා තියෙන්නේ. ඒ නිසා මේක ඉවත් වෙන්න ඕනේ. මේක ශරීරයෙන් සම්පූර්ණ ඉවත් වෙලා ගිහිල්ලා, මනසෙන් ඉවත් වෙලා ගිහිල්ලා, සිතින් ඉවත් වෙලා ගිහිල්ලා නුඹලා යහපත් වූ මිනිසයන් හැටියට නුඹලා ඉදිරියට යන්න ඕනේ. සදෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ මිත්‍රවරුනි, අපි සෑම කෙනෙක්ම යහපත් වූ පුරවැසියන් හැටියට, ලෝකවාසීන් හැටියට මේ ලෝකයේ ජීවත් කරවීමයි. ඔබගේ තියෙන ගැටලුවක් තිබෙනවා නම් ඒකට විසඳුමක් තියෙනවා. මේ වෛරසය ඔබ තියාගෙන සිටිය යුතු නැහැ. මේ වෛරසය සම්පූර්ණවත් කරගත යුතු තියෙනවා. ඒකට ඔබගේ හදවත ඔබ සිත දෙන්න ඕනේ. දීලා උන්වහන්සේ කියන ස්වාමිනේ කරුණා කරලා පෞකාරයෙකු මගේ ජීවිතයට පැමිණිලා යහපත් වූ මිනිසෙක් හැටියට සමාජයේ ජීවත් වීම සඳහා ප්‍රේමය නැමැති ස්වාමිනේ එම ආශිර්වාද උපයානේ දීමනාව මට ලබා දෙන්න. අපි යාචනා කරමු. ස්වාමිනේ ඔබ වහන්සේට ගෞරවේ වාසිත වේවා. ඔබ වහන්සේගේ දේව කරුණාව තුළ දේව ශක්තිය තුළ පියාණන්. අපි හැම කෙනෙක්ම පියාණනේ පෝෂණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපේ හදවතට කතා කරමින් අපේ ජීවිතය අතගසමින් ඉදිරියට යන්න වමනා කරන සියලුම ශක්ති සුද්ධාත්මන් මාසෙ තුළ ලබා දුන මැනව ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ බලවත් උනාමය. ඔබ සෑම දිනාටම